අර්බුදයේ සියලුම දෙනාම පිළිගන්නවා ඉතාමත් සාදරයෙන් සගේ අලුත් වීඩියෝ එකට මෙතනින් එහාට මම ඔයාලට ඉතාමත්ම වැදගත් ලෙසන්ස් ටිකක් තමයි කරන්නේ මම ඔයාලට සමරයිසින් පැත්ත සියලුම දේවල් ඉවර කරලා තියෙන්නේ ටෙන්සස් ගැන කතා කරද්දී මම ඔයාලට ප්‍රසන්ට් ටෙන්සස් පාවිච්චි කරන්නේ කොහොමද පාස්ට් ටෙන්සස් පාවිච්චි කරන්නේ කොහොමද සහ ෆියුචර් ටෙන්සස් පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඉන් ඩීටේල්ස් නෙමෙයි සමරයිසින් එකක් දීලා තියෙනවා ඊට පස්සේ අපි ගත්තොත් එහෙම පැසිව් වොයිස් කතා කරොත් එහෙම පැසිව් වොයිස් ඇයි පාවිච්චි කරන්න කියලා ඒකට අදාළ මම ඔයාලට සමරයිසින් එකක් දීලා තියෙනවා. ඒ වගේම තවත් ලෙසන්ස් කීපයක් මම ඔයාලට කියලා දීලා තියෙනවා. දැන් ඒ ලෙසන්ස් ඒ විදිහට අර සමහර කට්ටිය කැමති ශනික රූල්ස් වගේ ඉක්මනට වැඩක් කරගන්නනේ. ඒ කට්ටියට ඒක බලන්න පුළුවන්. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව දැන් වැඩි කරගන්න නම් අපි කියන්නේ වැඩි දියුණු කරගන්න නම් අපි හැමදේම දැනගන්න ඕනේ. ඒක නිසා මම ඔයාලට දැන් මේ සීරීස් එකේ යන්න යන්නේ ටෙන්සස් ඉන් ඩීටේල්ස් යන්නේ. ඒ කියන්නේ ප්‍රසන්ට් ටෙන්සස් ඇයි පාවිච්චි කරන්නේ? ඒක සමස්තයක් වශයෙන් සියලුම දැනුම ලබා ගන්න පුළුවන් විදිහට හදනවා. ඔයවත් එක්ක අර ඉස්සෙල්ලා සමරයිසින් කියපු ලෙසන්ස් ඒ වගේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන හැම එකක්ම ඒ වගේ කෙටියම විස්තර කිරීම තියෙනවා. ඒවා ඒ අවශ්‍ය කට්ටිය බලන්න මෙව්වා පොතේ ගොඩක්ම විභාග පාස් වෙන්න සහ ඉස්සරහට තමයි ප්‍රොෆෙෂනල් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් වැදගත් වෙන ලෙසන්ස් සෙට් එකක් තමයි දැන් සර් කරන්න යන්නේ. අනිත් ඒවා එක ස්පෝකන් ඉංග්‍රීසි වලට අදාළව ලෙසන් සෙට් එකක් ඉන්න තියෙනවා. ඒ වීඩියෝ සෙට් එකක් ඉන්න තියෙනවා. ඒ වීඩියෝස් ටික ඒ ස්පෝකන් ඉංග්‍රීසි වලට අදාළව බලන්න ඒකෙම ගොඩාක් දේවල් දැනුම වැඩි කරගන්න පුළුවන්. මේ වගේ දීලා කියලා නෙමෙයි කතා කරන්න ඕනේ. ඒකත් එක්ක අපි දැන් ඉස්සරහට යමු. අද මම පුතේ ඔයාලට කරන්න යන්නේ මගේ ඔබ්ජෙක්ටිව් එකක් තියෙනවා. මේ ඒ කියන්නේ ලෙසන් එක ඕනෙම කරනකොට අපි පාසල් ගුරුවරු වශයෙන් අපිට ලෙසන් එකක් කරනකොට ඒකේ ඔබ්ජෙක්ටිව්ස් තියෙනවා. අරමුණක් තියෙනවා. ළමයාගේ අවුට්කම් එක මොකක්ද දෙන්න ඕනේ? ඔයාලගේ මොකක්ද මේකෙන් අවසානට ලැබෙන්න ඕනේ? මම මේකෙන් කරන්න යන්නේ ඇත්තටම ටෙන්සස් 12 ඔයාලට මුතරම පුළුවන් කරන්න යන්නේ. ටෙන්සස් 12. ඒකෙදි ඔයාලට ප්‍රායෝගික ජීවිතේ මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඔය දේ අරමුණු කරගෙන තමයි මේක කරන්නේ. ඔයාලා ඉස්සරහට ගුරු වෙන්න පුළුවන්, ડોක්ටර්ස්ලා වෙන්න පුළුවන්. ඊළඟට ගත්තොත් එහෙම ලෝයර්ස්ලා වෙන්න පුළුවන්. එතකොට ඔයාලට ඔය ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ කොහොමද මේක ප්‍රායෝගිකව නිවැරදිව පාවිච්චි කරන්න කියලා දෙන්න. ඊට අමතරව තවත් දෙයක් කියන්න නැවත වතාවක් කියන්න. අර සමරයිසින් වීඩියෝ ඒවා ඒ විදිහටම ඉස්සරහට යයි ඒවත් බලන්න. අද මම ඔයාලට පුතේ ටෙන්සස් ඔයාලා දන්නවා ටෙන්සස් තුනක් තියෙනවා. ඇස්පෙක්ට්ස් හතරක් තියෙනවා. ටෙන්ස් තුන තමයි කාල භේදයට ඇත්තටම ටෙන්ස් එකක් කියන්නේ ප්‍රසන්ට් පාස්ට් ෆියුචර් ඔයාලට පහුගිය වීඩියෝස් බලන්න පුළුවන්. Aspect හතර තමයි simple, continuous, perfect and perfect continuous. With the combination of tenses and aspects, we can make 12 different sentence structures in English language. 12ක් හදා ගන්න පුළුවන්. present හතරයි, past හතරයි, future හතරයි. ඒ ඔක්කොගෙම සමරයිසින් මම කරලා දෙන්නේ. ආයෙ මම මෙතන මතක් කරන්න යන්නේ නැහැ. හැබැයි පුතේ අද ඔයාලට කරන්න යන්නේ ඉතාමත්ම වැදගත් දෙයක්. මෙතන මොකක්ද? ඇයි simple present tense පාවිච්චි කරන්නේ කියලා පොඩියට කියන්නේ නෙවෙයි. ඒ simple present tense ගත්තාම ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා. මේක ඉගෙන ගත්තාම අපිට ලොකු දැනුමක් එන්න ඕනේ. මේ දේ තමයි හැම tense එකටම මම ඔයාලට කියලා දෙන්න යන්නේ. පටන් ගන්න simple present tense වලින් ඊළඟට simple past tense ඊළඟට simple future සියලුම දේවල් in details කරන්න යන්නේ. මම ඔයාලට කරන්න යන්නේ මෙතන ඉතාමත්ම වැදගත් දෙයක්. පළවෙනියෙන් පුතේ අපි tense එකක් ගැන ඉගෙන ගත්තී දැනගන්න ඕනේ. ඇයි මේ tense එක භාවිතා කරන්නේ? අපි දන්නේ නැත්නම් භාවිතා කරන්නේ ඇයි කියලා අපිට කතා කරනකොට එන්නේ අදහස්. ඒකී කතා කරනකොට අදහස් එන්න නම් අපි දැනගන්න ඕනේ ඒ ටෙන්ස් එකේ භාවිතය මොකද්ද කියලා. එහෙනම් මේක විතරක් නෙවෙයි හැම ටෙන්ස් එකේම මම ඔයාලට යූසේජ් එක උගන්වනවා. හැම ටෙන්ස් එකේම යූසේජ් එක. ඊළඟට දෙවෙනි එක තමයි ටෙන්ස් එකක් ඉගෙන ගන්නදී දැන් මේක එක යූසේජ් එකක් නෙමෙයි උගන්වන්නේ. ගොඩාක් යූසේජ්ස් තියෙනවා. ඊළඟට තමයි ෆෝමේෂන් එක. පුතේ කොහොමද වාක්‍යයක් හදාගන්නේ? කතා කරනකොටත් අපිට මේ වාක්‍ය හදාගන්න වෙනවා, ලියනකොටත් වාක්‍ය හදාගන්න වෙනවා. ඒක කොහොමද කරගන්නේ කියලා මම දෙවෙනියට ඔයාලට කියලා දෙනවා. ඒකේ ස්පෙලිං රූල් එකක් තියෙනවා. ඒකත් ඔයාලට මම කියලා දෙන්නම්. ඊළඟට අය තුන්වෙනි කාරණේ වැදගත්. මේ පිළිවෙල ඉගෙන ගන්න. හැම ටෙන්ස් එකටම ওই පිළිවෙල තමයි යන්නේ. මොකක්ද? තුන්වෙනි කාරණේ තමයි අපි ඒකෙන් ක්වෙස්චන් එකක් හදන්නේ කොහොමද? අපි එදිනදා ජීවිතේ අහනවනේ කට්ටියකින් ප්‍රශ්න. ඒතකොට ප්‍රශ්නේ හදන්නේ කොහොමද? ඒ වගේම ඒකේ නෙගටිව් එක නැතාර්ථය හදන්නේ කොහොමද? සහ ඒකේ නෙගටිව් ක්වෙස්චන් නැතාර්ථ ප්‍රශ්නාර්ථය හදන්නේ කොහොමද? හරිම සරලයි. වැඩි විස්තර නැහැ.
ඊළඟට simple present tense කොහොමද පුතේ පාවිච්චි කරන්නේ? simple present tense එක හරිය ලස්සන adverb જાතියක් තියෙනවා. frequency adverb. ඒ කියන්නේ වාර ගණනක් එක වෙන ක්‍රියා විශේෂණ කියලා. ඔය නිකමට මම කිව්වොත් එහෙම always, usually, often, sometimes වගේ ඒවා ලස්සනට පාවිච්චි කරලා අපි වාක්‍ය කතා කරනකොට ලස්සනට කතා කරන්නේ කොහොමද? ලස්සනට ලියාගන්නේ කොහොමද කියලා දෙන්න. simple present tense එක තමයි ඒ frequency adverb කියන ඒවා යෙදෙන්නේ. ඊළඟට අපි කතා කරනවා පුතේ making tag frictions හදන එක. හැම ටෙන්ස් එකකම මම කොහොමද tag එක හදාගන්නේ කියලා දෙනවා. එතකොට simple present tense වලින් මේ tag එක මේ තිරුණා නේද? යනවා නේද? ඉංග්‍රීසි කතා කරනවා නේද? ඔයාලට උදව් කරනවා නේද? අන්න ඔය වගේ නේද කියලා කියනවා නේද? අහන් ඕක තමයි කියන්නේ tag friction. ඒ විලාවේ බලමු. ඊළඟට අපිට ඇත්තටම කතා කරනකොට ගොඩාක්ම especially when we speak English we have to ask some questions with using WH questions. ඒ කියන්නේ අපිට ප්‍රශ්න අහන්න වෙනවා WH question භාවිත කරලා. ඔයා කොහෙද ජීවත් වෙන්නේ? ඇයි ඔයා ඇයට උදව් කරන්නේ? මොනවද ඔයාට ඕන? කොහොමද ඔයා එහි යන්නේ? ඔයා කොහෙද වැඩ කරන්නේ කියලා එක එක දේවල් වලට අහන්න වෙනවා. ඒවා හදාගන්නේ කොහොමද? මේක කරගන්නවා. ඊළඟට පුතේ අපිට මම ඔයාලට කරලා තියෙනවා සමරයිසින් ලෙසන්ස් බලන්න පුළුවන් ඔයාලා වීඩියෝස් passive voice. දැන් අපි බලන්නේ මෙතන කතා කරන්නේ කොහොමද simple present tense passive වලන්නේ. සහ ඒක කොහොමද පාවිච්චි කරන්නේ? ප්‍රායෝගිකව. අවසානයේදී මම ඔයාලට කරනවා පුතේ stative verbs කියන જાතියක් තියෙනවා. නැත්නම් අපි කියනවා non continuous verbs. ඒ කියන්නේ අපි කතා කරනොත් එහෙම මේ continuous tense එක. ඒ කියන්නේ මේ වෙලාවේ I am teaching English, you are learning English. Like that some birds are flying in the sky. It is raining වගේ දැන් මේ වෙලාවේ වෙන තියෙන දේවල් තියෙනවා. ඒ වගේ continuous කරන්න බැරි වෙක් තියෙනවා. මට තේරෙනවා I am understanding කියන්නේ මට තේරෙමින් තියෙනවා කියලා. I understand. අංගින් ඒ වගේ පුතේ මම මේ වෙලාවට ඒක කරන්න මේ කාරණා 8 අද උගන්වනවා මේ present simple වල පාවිච්චි කරන්නේ වාක්‍යයක් ලියන්නේ කොහොමද? ප්‍රශ්නයක් නැත ප්‍රශ්නාර්ථයක් හදන්නේ කොහොමද? කොහොමද simple present tense එක frequency adverb පාවිච්චි කරන්නේ? මොනවද frequency adverbs කියන්නේ? ඊළඟට tag එකක් හදාගන්නේ කොහොමද simple present tense වල? ඊළඟට WH questions වල භාවිත කරන්නේ කොහොමද simple present tense වල? ඊළඟට passive voice කොහොමද simple present tense වල හදාගන්නේ සහ stative verbs කියන જાතිය අපි කොහොමද භාවිත කරන්නේ simple present tense වල? ඕකේ කාරණා 8 තමයි දැන් සෙල් කරන්න යන්නේ. one by one කරනවා in details making පස්සේ after completing this lesson you all will be able to understand how to use simple present tense effectively in your practical life. Okay, that is the objective of this lesson. ඔනේ නම් පුතේ මූලික කාරණේ තමයි අපි දැනගන්න ඕනි. අයි පාවිච්චි කරන්න කියලා. ඔය පාවිච්චි කරන්න කියලා අයි කියලා දැනගත්ත ගමන් අපිට පුළුවන් වෙනවා ඇත්තටම මේක ප්‍රායෝගික ජීවිතේදී පාවිච්චි කරන්න. අපිට ප්‍රායෝගික ජීවිතේ පාවිච්චි කරන්න නම් අපිට නිකන් ඔය ටෙන්ස් එක ලියන්න ඉගෙනගෙන වැඩක් නැහැ. අපි මොනවද කරන්නේ? හැමදාම කරන්නේ මොකක් හරි ඉඩියම් එකක් හරි කටපාඩම් කරගන්නවා. ඒ දෙයෙන් මේ කරන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියනවා. අපි කරන්නේ මොනවද? ඉඩියම් එකක් කටපාඩම් කරනවා. මම ඉංග්‍රීසි දාන්නවා. ඕකනේ ඇත්තටම වෙන්නේ. ඉඩියම් එකක් හරි ප්‍රොවර්බ් එකක් හරි කවුරු හරි කියලා දෙන එකක් බලනවා. අපි ඉංග්‍රීසි දාන්නවා. එච්චරයි ඒක. ඇත්තටම එහෙම නෙවෙයි. ඉංග්‍රීසි සත්‍ය වශයෙන්ම ඉගෙන ගන්න ඕනේ. එහෙනම් බලමු අපි පුතේ මම ඔයාලට කියන්නම් දැන් simple present tense වල භාවිත ටික. උත්තර බලන්න භාවිත දැන් මම මෙතන තියලා තියෙන 6ක්. මේක අමතර දේවල් තියෙනවා. හැබැයි දැනට අපි මේ ටික බලාගමු. අවශ්‍යම දේවල් 6ක්. ඔන්න එහෙනම් උත්තර මම සිංහලෙන්ම කියනවා මොකක්ද කියලා එකේ habitual actions. අපි පුතේ ගොඩක්ම දන්නේ simple කාගෙන් හරි කවුරු හරි කිව්වොත් කියනවා. ඇයි අපි simple present tense භාවිත කරන්නේ? අපි පුරුද්දක් වශයෙන් කියන ඒවා කියන්නේ. කරන ඒවා කියන්නේ අපි පුරුද්දක් වශයෙන් උදේට නැගිටින එක, හවසට කන එක, හවසට නාන එක අපි පුරුදු තියෙන්න පුළුවන්. කන්නේ ඉස්සර කාලා එක කාවට පස්සේ ඒකක් වුණ එක. ඔන්න ඔය වගේ පුරුදු කියන්නේ ඇත්තටම අපි simple present tense ගන්නවා. මම මෙතන ලියලා තියෙනවා I bathe in the evening. මගේ පුරුද්දක් තියෙනවා හවසට නාන. අන්න කියනවා I bathe in the evening. හදන එක ගැන වැඩි දුක් වෙන්න එපා. ඒවට වීඩියෝස් තියෙනවා. හරි. ඊළඟ දෙවෙනි එක. ඔන්න දැන් ඒකට අමතරව ඇත්තටම අපි පුරුදු කියන්න ගන්නවා තමයි simple present tense. ඒක සාමාන්‍ය ඇත්තටම භාවිත කරනවා. ඒ වගේම පුතේ අපි ලෝක සත්‍යය. ඒ කියන්නේ සත්‍ය වශයෙන්ම සාමාන්‍ය මේක සත්‍ය දෙයක් නම. හරිද? ඒකයි මේ
ඉස්සරහත් සත්‍යයි දැනුත් සත්‍යයි ඉස්සරහට සත්‍යයි. අන්න ඔය වගේ දේවල් කියන්නත් අපි ගන්නවා simple present tense. මොනවද? People need food. මිනිසුන්ට ආහාර අවශ්‍යයි. People need water to drink. මිනිසුන්ට ජලය අවශ්‍යයි පානය කිරීමට. ඇත්තටනේ අපිට ජලය බොන්න නැතුව ඉන්න පුළුවන්ද? ඒ කියන්නේ වතුර පානය කරන්න නැතුව ඉන්න පුළුවන්ද? බෑ. අපිට ආහාර නැතුව ඉන්න පුළුවන්ද? බෑ. අන්න මේවා මොකද? සාමාන්‍ය සත්‍යය. අන්න ඔය දේවල් කියන්න අපි පාවිච්චි කරනවා simple present tense. එක තමයි අපි පුරුදු කියන්න ගන්නවා simple present tense. ඒ වගේම සත්‍ය දේවල්. Water boils at 100 Celsius. වතුර නටන්නේ. මොලා නටන්නේ Celsius අංශය 100. ඒක ඉතින් සත්‍යයක් නෙමෙයි. ඕනනම් අත දාලා බලන්න කියලා කියන්නේ. ඇත්තටම වතුර නටන්නේ Celsius අංශය 100. ආගම වගේ ලෝක සත්‍ය දේවල්. සාමාන්‍ය සත්‍ය දේවල් අපි කියන්නේ simple present tense. තුන්වෙනි එක permanent action. permanent එකක් කියන්නේ ඒක දිගටම තියෙනවා. ඒක කෙටි කාලයක් දක්වා දිගට තියෙන්න පුළුවන්. කෙටි කාලයක් කියන්නේ සැලකිය යුතු කාලයක්. ඉස්සරහට දිගටම තියෙනවා. අන්න ඔය වගේ අපි පාවිච්චි කරනවා present simple ඒ වගේ permanent action එකක් කියන්නේ. උදාහරණයක් වශයෙන් she works in a bank. ඇයගේ රැකියාව එතකොට බැංකුවේ වැඩ කරන එක. ඉතින් ඇය බැංකුවේ වැඩ කරනවා. මේක දවසකට දෙකකට පැයකට වැඩ කරන එකක් නෙමෙයි. අන්න ඒ වගේ අදහස් දෙන්න අපි simple present tense පාවිච්චි කරනවා. එහෙනම් පළවෙනි එක පුරුද්ද දැනගන්න. පුරුද්ද දෙවෙනි එක general truth එක සාමාන්‍ය සත්‍ය. ඊළඟට permanent action එක ගොඩාක් කාලයක් තිස්සේ කරන එකක් සාමාන්‍ය කරන දෙයක්. ඊළඟට අපිට පුළුවන් පුතේ short actions. ඔන්න ඔයාලා ආද්‍යේම මේ ඔයාලා බලනවානේ මේ දවස්වල මැච් එකේ යනවානේ ක්‍රිකට් මැච්. ඔය වගේ ස්පෝර්ට් කමෙන්ටරිස් දෙනකොට අපි පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට simple present tense. උදාහරණයක් වශයෙන් බලන්න Hasaranga takes the ball and throws Hasaranga takes the ball and throws to Kusal. Kusal අපි හිතමුකෝ කීප වශයෙන් ඉන්නවා කියලා. ක්‍රිකට් කීප වශයෙන්. එහෙනම් Hasaranga takes the ball and throws to Kusal. අන්න පොඩි ඇක්ෂන් එකක් ටක් ගාලා ඉවර වෙනවා. මන්නට ඉවර වෙනවා. Hasaranga බෝල් එක අත්තා ටක් ගාලා විසි කරා කාටද? කුසල්ට. ඕගොල්ලෝ වගේ ස්පෝර්ට් කමෙන්ටරිස් වලදී ගොඩාක්ම අපි පාවිච්චි කරනවා පුතේ simple present tense එක ස්පෝර්ට් කමෙන්ටරිස් වලදී. හරි. ඔන්න දැන් හතරයි. පුරුද්ද ලෝක සත්‍ය permanent action එක සහ short action එක. හරි. කෙටි ක්‍රියාකාරකම් කරනකොට කෙටි ක්‍රියා ටක් ගාලා ඒක ඉවර වෙනවා. ඒක අපි ශනිකයෙන්ම ඉවර වෙනවා. ඊළඟට future action හිතන්න සාමාන්‍ය now we are learning present simple no. But we can use present simple to express future actions also. අපිට අනාගත ක්‍රියාකාරකම් කියන්න පුළුවන් simple present tense දාලා. නැවත බලන්න මැසර් කියන එක වීඩියෝ එකේ වයින් කරලා බලන්න පුළුවන්. එහෙනම් future action එකක් කියනකොට පොතේ අනාගතය යන්නේ මෙතනින් යනවා. හැබැයි මේකේ අනාගතේ පොඩ්ඩක් වෙනස් simple future වලට වඩා. මොකක්ද වෙනස? මේක අනිවාර්යයෙන්ම සැලසුම් කරපු අනාගතයක් වෙන්න. සැලසුම් කියන්නේ කාලසටහනකට වෙන දෙයක් වෙන්න ඕනේ. නැත්තම් ෆික්ස් වෙලා තියෙන එකක් වෙන්න ඕනේ. හිතන්න අද රෑ පටන් ගන්නවා බර්ත්ඩේ පාටි කියලා. My birthday party starts at 9 pm. ඒ කියන්නේ 9ටම තමයි කට්ටිය දෙන්න කිව්වේ. 9ට තමයි පටන් ගන්න. අන්න permanent. ඒ කියන්නේ ඒක time table එකක්. නැත්තම් ෆික්ස් වෙලා තියෙන වෙලාවක්. ඒ වගේම my school bus comes at 6 am tomorrow. අන්න tomorrow ගැන කතා කරන්නේ හෙට ගැන. මගේ පාසල් බස් රථය හෙට 6ට එනවා. එද හැබැයි දැන් හෙට කිව්වට මේක ටයිම් ටේබල් එකට වෙන වැඩක් නේ 6ට එන එක. නේද? අන්න ඒ වගේ අදහස් දෙන්නත් පුළුවන් පුතේ අපිට simple present tense එක භාවිත කරලා. මොන වගේ අදහස්ද? කාලසටහනකට සහ නැත්තම් අපි කිව්වොත් එහෙම ස්ථාවරව සැලසුම් කරලා තියෙන වෙලාවක් එක සැලසුම් කරලා තියෙන දෙයක් කියන්න පුළුවන් simple present tense වලින් බලන්න කොච්චර ලස්සනට කතා කරන්න පුළුවන්. හරි. උදාහරණයක් වශයෙන් අපිට කියන්න පුළුවන් ඔව් අනිවාර්යයෙන්ම 9 වෙනකොටම මෙතෙන් එනවා. they come at 9 pm. වෙනම හරි. එතකොට my school bus comes at 6 am tomorrow. මගේ ස්කූල් බස් රථය හෙට උදේ කීයද? හෙට එනවා. හරි. ඊළඟට our school starts at 7:30 tomorrow. අපේ ඉස්කෝලේ හෙට 7:30ට පටන් ගන්නවා. හෙට ගැන කතා කරන්නේ හැබැයි මම මොනවද කියන්නේ?
මේ ඒක ටයිම් ටේබල් දැන් මේ දවස්වල ඔන්ලයින් ක්ලාසස් කියමුකෝ අපි my English class starts at 6 pm today. අන්න තාම දැන් වෙලාව 2යි වුණා අපිට 6ට පටන් ගන්නවා කියන්නේ ඒක ටයිම් ටේබල් එකකට වෙන වැඩක්. අන්න present simple දාන්න. ඊළඟට usual action. usual සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේවල්. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. ලෝක සත්‍යයක් වගේ සමාන යනවා. සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. බලන්න. The sun rises in the east. The sun rises in the east. ඉර පායන්නේ කොයි පැත්තෙන්ද? නැගෙනහිරින්. අය බටහිර එක තරහ වෙයි කියලා බටහිරින් පායන්නේ නැහැ. සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ තමයි ඉර නැගෙනහිරින් පායනවා කියන එක. අන්න පුතේ කාරණා සෙට් එක. මොනවද කාරණා ටික හොඳට ඔළුවට දාගන්න. සිම්පල් ප්‍රෙසන්ට් ටෙන්ස් කියන්නේ මේ habitual action එකක් කියන විතරක් නෙවෙයි. දැන් හොඳට ඔළුවට දාගන්න. එක තමයි habitual action එකක් කියන්නේ ගන්න. අපි එච් එක දාමු. හරි. දෙවෙනි එක දානවා general truth එක. ලෝක සත්‍යයක් කියන අපි G එක දාගමු එකකින්. HG. ඊළඟට permanent action එකක් කියන්නත් පුළුවන්. ඒක දීර්ඝකාලීනව පවතිනවා. දැන් ඇය බැංකුවක වැඩ කරනවා කියනකොට ඇය මේ පැය දෙකක් වැඩ කරනවා කියන එක නෙමෙයි. ඇය එයාගේ ජොබ් එක වශයෙන් කරගෙන යනවා. she works in a bank. මේ ඒවා බලන්න යන්න බෑ. මොනවද මේ works කියන ඒවා formation එකේදී කියලා දෙනවා අයියෙන් වෙන්නේ කියලා. ඊළඟට කොන්න ඒකට අපි AGP ඊළඟට short actions. ඔය sport commentaries වල තියෙන ඕම ඔය වගේ short actions කියනත් අපි simple present tense භාවිතා කරනවා. උදාහරණයක් වශයෙන් හසරංග takes the ball and throws to කුසල්. හසරංග බෝලය අරගෙන කුසල්ට ඉක්මනින්ම විසි කරනවා. අන්න දැම්ම කියලා කියන්නේ මේ වගේ පුතේ අපි simple present tense sport commentaries බලන්න match එක. ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. අපි ඒකට දාමු S කියලා. and short actions. ඊළඟට future actions හරිම interesting. කියන්නේ very interesting. We can use simple present to express future actions also. future action එක කියන්නේ ගන්න පුළුවන්. මොනවද? හැබැයි ඒක fixed වෙලා තියෙන්නත් ඕනේ නැත්නම් time table එකක් තියෙනවා. කාල ඒ කියන්නේ හරි කාල මේ කාලසටහනකට වෙන දෙයක් වෙන්න ඕනේ. නැත්නම් ඒක ඒ වෙලාවටම fixed වෙලා තියෙනවා. දැන් පන්තියක් පටන් ගත්තොත් ඒ වෙලාවටම අනාගතේ තියෙනවා නම් අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ අවසාන එක usual action සාමාන්‍යයෙන් සිද්ධ වෙන සිද්ධි අපිට simple present tense භාවිත කරලා කියන්න පුළුවන්. The sun rises in the east and the sun sets in the west. set බහැලා යනවා. බහැලා යන්නේ කොයි පැත්තෙන්ද? west එකේ. west කියන්නේ මොනවද? බටහිරින් බහැලා. හරි. අන්න ඔය වගේ උදේ අපිට පුළුවන් පාවිච්චි කරන්න simple present tense උඩට ඔළුවට දාගන්න වැදගත්ම දේ තමයි මම හිතන්නේ. In my point of view, the most important thing is the usages of the tense. ඒ කියන්නේ වැදගත්ම දේ තමයි මේකේ usages. Okay? මේ වගේ usages දැනගන්න. එතකොට අපිට පුළුවන් මේක ප්‍රායෝගිකව පාවිච්චි කරන්න. හරි. ඉතින් නැවත බලන්න. එහෙනම් okay අපි යමු ඊළඟට formation එකට කොහොමද simple present tense වාක්‍යයක් හදන්නේ සහ ඒකේ spelling rules එකක් තියෙනවා නම් ඒක මොකක්ද කියලා අපි බලමු. හරිද? දැන් අපි දැනගත්තා එක තමයි simple present tense ඇයි පාවිච්චි කරන්නේ කියලා. නේද? ඊට පස්සේ අපි දැනගත්තා දැනගන්න යන්නේ දැන් පුතේ ඊළඟ කාරණේ තමයි අතන පාවිච්චි කරන්නේ කියලා දැනගත්තට පස්සේ අපි කිව්වා පුරුද්දක් කියන්න ගන්නවා ලෝක සත්‍යයක් කියන්න ගන්නවා ඒ වගේ කීපයක් කිව්වා. ඒ වගේ දැන් අපි දැනගන්න ඕනේ කොහොමද වාක්‍යයක් ලියන්නේ. මේක අනිවාර්යයෙන්ම අපි දැනගන්න ඕනේ දෙයක්. හේතුව අපි කතා කරනකොට ඒ වගේම ලියනකොට අපිට හරියට කරගන්න ඕනේ. අපි කට්ටිය කොච්චර කරත් වරද්දනවා. මම නිකන් කතා කරලා බලන්න කොච්චර වරදිනවද කියලා. කෙනෙක් කතා කරන එකක් අහනකොට simple present tense කතා කරනවා ගොඩක් කට්ටිය. ගොඩක්ම අපි කතා කරනකොට simple present tense තමයි යන්නේ ගොඩක්. 60ක් 70ක් 70ක් මෙයන්නේ අපි කටින් simple present tense. හරි. ඒකෙන් අපි මේක දැනගන්න ඕනේ. පොඩි දෙයක් තමයි අපි දන්න දෙයක් තමයි. හැබැයි අපි ඒක හරියට දැනගෙන ඉන්න ඕනේ. අපි පොඩි කාලේ ඉඳන් කරගත්තනේ. අයි මෙයා උගන්නන්නේ නැහැ. සාමාන්‍යයෙන් උගන්නන්න වෙනවා. බලමු. Formation of simple present tense. කොහොමද පුතේ අපි simple present tense වාක්‍යයක් හදන්නේ? ඒ කියන්නේ වාක්‍යයක් හැදෙන්නේ කොහොමද? ඇත්තටම සරලයි. උතන මතක තියාගන්න මම අර කිව්වා වගේ පහුගිය වීඩියෝස් වල සම්රයිසින් තියෙනවානේ. ඒක බලන්න. tense එකක් කියලා වෙනස් වෙන්නේ subject එකකින්වත් object එකකින්වත් නෙවෙයි. rest එකේ මොනවත් නෙවෙයි adverbial වලින් නෙවෙයි. ඇත්තටම tense කියන්නේ කාල වේදී හදන්න පුළුවන් වාක්‍යක ක්‍රියාවට. ඒ ක්‍රියාවේ ඇතිවන ස්වරූපයේ ඇතිවන වෙනස්කම් තමයි tense එකක් විදිහට සලකන්නේ. මෙයා තමයි වෙනස් කරන්නේ වෙන කවුරුත් නෙවෙයි tense වෙනස් කරන්නේ.
ක්‍රියාපදේ. subject verb object කියලා සදාලා තියෙනවා මෙතෙන්ට. ඇත්තටම පුතේ ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද වර්ග පහක් ඉන්නවා. ඔයාලට මම කියලා දීලා තියෙනවා පහුගියව බලන්නත් පුළුවන්. මොනවද පහ? එක තමයි බේස් ෆෝම් එකේ ඉන්නවා. ක්‍රියාමූලය. ඒක කියන දෙවෙනි එකට S ෆෝම් එකේ ඉන්නවා. third person singular form කියලා කියනවා අපි. ප්‍රථම පුරුෂ එක වචනේ. ඊළඟට ගත්තොත් එහෙම past form ඉන්නවා. past form අතීත කාල. අපිට ඕනි වෙන්නේ කවුද බලන්න මේ ටිකෙන්. ඊළඟට ඉන්නවා past participle PP අතීත කෘදාන්ත කියලා එකක් තියෙනවා. ඊළඟට ing නැත්නම් ඒ present participle වර්තමාන කෘදාන්තය කියලා එකක් තියෙනවා. එහෙනම් අපි ඕපුතේ බලන්න ක්‍රියාපද මේ යාළුවෝ පස් දෙනා තමයි ඉන්නේ. base form, S form, past form, past participle සහ ing form. එතකොට ඇත්තටම simple present tense කියන්නේ ඇත්තටම simple present tense කියන්නේ ලොකු දෙයක් නෙවෙයි. ඇත්තටම simple present tense කියන්නේ ක්‍රියාපදයේ verb subject එකත් එක්ක ක්‍රියාපදයේ base එක සහ ක්‍රියාපදයේ S ස්වරූපේ පාවිච්චි කිරීම. ඔයාලට use කරන්න බෑ past එක පාවිච්චි කරන්න බෑ simple present tense වල. past participle පාවිච්චි කරන්න බෑ passive නෙමෙයි මම කතා කරන්නේ. ඊළඟට ing පාවිච්චි කරන්න බෑ. මේ පහෙන්ම ඔයාලා පාවිච්චි කරන්න ඕනේ base එකයි S form එක. අපි කොච්චර කියලා දුන්නා base එක මෙතෙන්ට දාන්න මේ case එක දාන්න කියලා වරද්දනවාමයි. මොකද්ද වැරද්ද? එක පළවෙනි දේ කියන්න I කියන්නේ මමනේ, you කියන්නේ අපි. you කියන්නේ ඔබ. අපි මේ I එකයි you එකයි සිංහලෙන් එක්කෙනෙක් වගේ පෙන්වනට ඒක වචන වුණාට ඉංග්‍රීසියෙන් බහුවචන විදිහට සලකනවා. හරි? ඒක හැමෝම කියන දෙයක් නේ කියලා දානවා. බහුවචනයි. I එකයි you එකයි. මේකේ හරිය ලේසි වැඩක් තියෙනවා. මම නිකන් හැන්දොත් ඒක අපි කියමුකෝ මෙතන ඉන්නේ එක මිනිස්සයයි මෙතන ඉන්නවා මිනිස්සුયો දෙන්නේ. මම මෙතන මිනිස්සුયો දෙන්නේ කලින් ඇත්තටම බේස් ෆෝම් එක දාන්නේ පුතේ. ඇත්තටම බේස් ෆෝම් එක දාන්නේ ක්‍රියාව බහුවචන. ක්‍රියාපදයේ සබ්ජෙක්ට් එක බහුවචන. මේ ඉස්සරහින් එක්කන අනුව තමයි තීරණය වෙන්නේ මෙතෙන්ට දාන verb එක මොකක්ද කියලා. ඒ ක්‍රියාපදයේ තීරණය වෙන්නේ එක්ක බේස් එක එක්ක S එකට දාන්නේ මේ පහෙන්ම. එක්ක speak නැත්නම් speaks. එක්ක go එක්ක goes. එක්ක run එක්ක runs. එක්ක eat එක්ක eats කියලා දාන්න. ඒක තීරණය වෙන්නේ මේ ඉන්න සබ්ජෙක්ට් කර්තෘ ඒක වචනද බහුවචන දාන්න. මෙයා ඒක වචන නම් ක්‍රියාපදයට S එක. මෙයා බහුවචන නම් ක්‍රියාපදයේ බේස් එකෙන් දිනා මේකෙන් අඳුරගත්තා කියන්නේ. එක්කෙනෙක් ඉන්නවා නම් ඉස්සර මම මෙතන නිකන් දෙකක් හෝ එක දෙයක් තියෙනවා නම් S form එක. එකකට වඩා වැඩි ගානක් තියෙනවා නම් බේස් එක. ඉස්සරහයි ඔය සරල දේ දැනගන්න. හැබැයි I එකයි both I and you are considered as plural subjects in English language. In Sinhala we use both I and you as singular subjects, but in English we use them as plural subjects. එහෙනම් අපි මේක I එකයි you එකයි plural. හරි සරලව බලන්න එන්නේ මම ඔබ අපි ඔවුන් ඔහු ඇය ඌ. I මම you ඔබ we අපි they ඔවුන් he ඔහු she ඇය it ඌ. හරි. අපි බලමු මම කියන්නේ එක්කෙනෙක් කියලා වකට තියෙනවා. ඔබ කියන්නේ එක්කෙනෙක්. හැබැයි ඉංග්‍රීසියෙන් බහුවචනයි. එහෙනම් S නැති ෆෝම් එක. S නැති ෆෝම් එක තමයි බහුවචන. මං කිව්වේ තාත්තා වගේ කියලා. හැමදේම කරන්න ගෙදර තාත්තනේ. ඒක වචන නෙවෙයි බහුවචන. ක්‍රියාපදේ X එකතු කරනවා කියන්නේ අම්මා වගේ වෙනවා. ඒ කියන්නේ ක්‍රියාපදේ S කියන්නේ ඒක වචන ස්වරූපේ. එහෙනම් මම ඉංග්‍රීසි කතා කරනවා. I speaks කියන්නේ එනවා සමහර වෙලාවට I එක වචනය වගේ. හැබැයි අපි භාවිත කරන්නේ බහුවචන විදිහට. I speak English බහුවචනයි. You speak English you බහුවචනයි. We කොහොමද බහුවචනයිනේ අපි කියන එක න 'we speak English හේතුව මේ speak කියන්නේ බහුවචන ස්වරූපේ. They speak English හැබැයි he ඒක වචනයි. He speaks English. She ඒක වචනයි. අය කියන්නේ she speaks English. It speaks English. Mother cooks rice. Someone goes to school. Nimali comes to class. Right? The sun rises in the east. The sun rises in the east. The sun sets in the west. Water boils. Hey, water එක වචනයි. අන්න ඕම ඔය වගේ පුතේ බහුවචනයක් නම් S එපා. ඒක වචනයක් නම් S දාන්න. හැබැයි සමහර වෙලාවට දිනවා අපේ උන්ට මම එහෙම කතා කරලා කමන්නේ. අපේ උන්ට දෙන පොඩි මතයක්. හැම එකකම ඇම්මීස නැතුව දැන්. කියන්නේ මොනවද? මෙතන කියමු I am speak, you are speak,
ඒව දාන්න යන්න බෑ. am නිසා නෑ. ඒකේ am නිසා මේ main verb එකක් හැටියට නම් දාලා පුළුවන් I am a doctor කියලා බලන්න. හැබැයි කවදාවත් main verb එකක් එක්ක simple present tense වල පුතේ am නිසා දාන්න එපා. ඕක මතක තියාගන්න. අමාරුවට ing නැතුවත් දරුවෝ ඉන්නවා. හැබැයි simple present tense වල base එකයි s එකයි විතරයි. එතකොට අපි පොඩි දෙයක් ගන්න ඕනේ. කතා කරනකොට නම් මේක ඕනේ නැහැ. ඒකට කතා කරන ස්ටයිල් එකක් දැනගන්න. ඒ සවුන්ඩ් එක දැනගන්න බෑ. ලියනකොට අනිවාර්යෙන්ම ඕනේ වෙනවා. කොහොමද අපේ ස්පෙලිං රූල් එක යන්නේ? ස්පෙලිං රූල් එක යන්නේ මෙන්න මෙහෙමයි. ඇත්තටම පුතේ අපිට ක්‍රියාපදයක් ඒක වචන කරගන්න පුළුවන්. s දාන්න පුළුවන් නේ. s දානකොට s දාන්න වෙන අවස්ථා තියෙනවා. es දාන්න වෙන අවස්ථා තියෙනවා. ies දාන තමයි ඒක වචනෙට අරවලන්නේ. මොනවාද? s දාලා es දාලා is දාලා. මම ඉස්සරෝම es දාන එක තියෙනවා. es ක්‍රියාපදයට පුතේ es දාන්නේ ක්‍රියාපදේ මතක් වෙන්න දෙන්නේ. පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නවා. ss sh ch o x යම්බක් කියනවා නෝකම ss sh ch o x වලින් ඉවර වෙනවා. අපි ඒක වචනයට හරවන්න ක්‍රියාපදයට s වෙනකොට es දාන්න. එතකොට මම මෙතෙන්ට දානවා පාස් එක වෙනවා මොනවද? මම මේකට එකතු කරන්න. පාස් එක passes වෙනවා. brush එක brushes වෙනවා. teach එක teachers වෙනවා. go එක goes වෙනවා. fix එක fixes වෙනවා. හරි කියලා බලන්න. passes brushes teachers goes fixes. හැබැයි සුද්ධ කතා කරනකොට පොඩි શબ્ද වෙනස් වෙනවා. passes නෙමෙයි සුද්ධ කියන්නේ passes. ඊළඟට ගත්තොත් එහෙනම් brushes නෙමෙයි කියන්නේ brushes. ඒවා අදාළ නැහැ. ශ්‍රී ලාංකික වශයෙන් අපි මේ විදිහට කතා කරනවා. මොකද passes brushes teachers goes fixes. ඔය විදිහට යනවා. එතකොට es දාන්නේ ක්‍රියාපදයක් ss වලින් sh වලින් ch වලින් o වලින් x වලින් ඉවරනවා. හරි. ඊළඟට පුතේ දෙවෙනි නීතිය ies දාන්නේ කොයි වෙලාවට? ක්‍රියාපදයක් y එකකින් ඉවර වෙනවා. y එකට ඉස්සරහ වවල් ලකුණක් නැත්තම් වවල් ලකුණු පහ ගන්නවද නේද? a e i o u වල ගන්නවා මේක මම වැඩි විස්තර කරන්නේ නැහැ. a e i o u ඒ y අකුරට ඉස්සරහා අකුර වවල් අකුරක් නෙවෙයි නම් අපි අග y එක අයින් කරලා ies දානවා. අග y එක අයින් කරලා තියෙද්දිම ies දාන්න යන්න එපා. එහෙනම් cries කියලා වෙනවා cris studies වෙනවා studies studies ඒ වගේම තමයි cries ඕන එක. හැබැයි අග y එකට ඉස්සරහා වවල් එකක් තිබ්බොත් a e i o u තිබ්බොත් අපි y තියෙද්දිම s එකක් දාන්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ play එක plays වෙනවා. y තියෙන්න ඕනේ say එක says වෙනවා. ඔච්චර. ඕක දැනගන්න ඕනේ. ඔය මොකේටවත් අදාළ නැත්තම් ss sh ch o x වලින් ඉවරනවා නම් yes දාන්න. වවල් එකක් නැතුව y එකක් තිබ්බොත් ඒ කියන්නේ කන්සොනන්ට් එකක් එක්ක y තිබ්බොත් y අයින් කරලා is දාන්න. y ගේ තේ දෙක බලන්න ඕනේ. ඔය මොකේටවත් අදාළ නැත්තම් අපි දැන් read එක නිකන් ගන්න. read එක ගත්තොත් එමෙ ඔය මොකේටවත් අදාළ නැහැ. නිකම්ම ස්ථාන. reads. ඕම මතක තියාගන්න පුතේ. අපි simple present tense වල spelling rule එක තමයි අනිවාර්යයෙන්ම subject එක ඒක වචන නම් ක්‍රියාවට s එන්න ඕනේ. subject එක බහු වචන නම් ක්‍රියාව base එකෙන් තියන්න ඕනේ. ඕම මේ නීතිය ඔළුවේ තියාගන්න. that's all. හරි. එච්චරමයි අපි දැනගන්න ඕනේ. මොකද නැවත වතාවක් subject verb object ක්‍රමයට තමයි අපි ඉංග්‍රීසි ලියන්නේ simple present tense formation එක. මේකෙදි පුතේ ක්‍රියාපද වර්ග දෙකයි. එක්ක base form එක, එක්ක s form එක. හරිම සරලයි නීතිය. subject එක ඒක වචන නම් s form එක, subject එක බහු වචන නම් base form එක. ඉංග්‍රීසියේ ක්‍රියාපද වර්ග පහයි. base form, s form, past form, past participle, ing. But among them, only the base form and s form can be used with simple present tense. We cannot use past form, past participle form, ing form in simple present tense. Okay. Right. Next, you should understand how to make a sentence. I speak English. You speak English. Okay. We know both I and you are considered as singular subjects in singular. Subject in singular. But in English, we have to use them as plural subjects. Therefore, we have to use the base form of the verb. Okay, because we use base form with plural subjects, no? Right. I speak English. You speak English. We speak English. They speak English. But he
is a singular subject. He speaks English, she speaks English, it speaks English. Okay, mother speaks English, father speaks English, father reads books, father reads newspapers, grandfather drinks cups of tea එහෙම කියමු අපි ගොඩක් මොනවා right ඔය වගේ ඒවා දැනගන්න ඔච්චරයි දැනගන්න. People destroy the environment, we pollute the environment, the government develops the country. ඒ කියන්නේ develops කියන්නේ government කියන්නේ එක වචනයි. හරි. ඒ වගේ අපි දැනගන්න ඕනේ අපි ඉස්සරහට බලමු ලොකු වාක්‍ය. එහෙනම් formation එක මෙච්චරයි. ඊළඟට පුතේ අපි යනවා මේකේ question negative question හදන්න simple present tense වල. හරි පුතේ ඊළඟ වැදගත් දේ තමයි ඔයාලා දැනගන්න ඕනේ. ඇත්තටම අපි ජීවිතේ කතා කරන්නේ ඕනම ටෙන්ස් එක වෙන්න පුළුවන්. කතා කරන්නේ වාක්‍ය රටා හතරයි. එකක් තමයි යථාර්ථයක් කතා කරන්නේ. ඊළඟට කතා කරනවා යථාර්ථයෙන් ප්‍රශ්නාර්ථයක්. ඊළඟට කතා කරන්න වෙනවා අපිට නැතාර්ථයක්. ඊළඟට කතා කරන්න වෙනවා නැතාර්ථයෙන් ප්‍රශ්නාර්ථයක්. අපි ඔක ඉංග්‍රීසියෙන් කිව්වොත් affirmative sentence නැත්නම් positive sentence. ඊළඟට positive question නැත්නම් affirmative question. ඊළඟට negative question කියලා යනවා. නිකන් සිංහලෙන් හිතන්නකෝ. ඔයා පාසල් යනවා. අපිට අහන්න වෙනවා ඔයා පාසල් යනවද? ඊළඟ නැතාර්ථේ ඔයා පාසල් යන්නේ නැහැ. ඔයා පාසල් යන්නේ නැද්ද? අම්මා උයනවා. අම්මා උයනවද? අම්මා උයන්නේ නැහැ. අම්මා උයන්නේ නැද්ද? ඔයා කනවා. ඔයා කනවද? ඔයා කන්නේ නැහැ. ඔයා කන්නේ නැද්ද? ඔතනින් එහාට එකක් අහන්න බෑ. ඔයා හතර විතරයි අපිට අහන්න වෙන්නේ. එහෙනම් අපි දැනගන්න ඕනේ පුතේ ඕක හදන්නේ කොහොමද simple present tense. Now we are learning simple present tense. Not present continuous, present perfect or present perfect continuous. Present simple is being learned. Now. ඒ කියන්නේ මේ වෙලාවේ අපි ඉගෙන ගන්න ඉන්නේ present simple. එහෙනම් දැන් මම ඔයාලට හරි සරලයි වැඩි වෙලාවක් ගන්න කොහොමද simple present tense වල ප්‍රශ්න අහන්නේ. ඉංග්‍රීසියේ ප්‍රශ්න හදන්න ලේසි මම වීඩියෝ එකක් තියෙනවා පහුගිය වීඩියෝ එක ප්‍රශ්න හදන එක ඒක සාමාන්‍ය ප්‍රශ්නයක් හදන්නේ කොහොමද කියලා තියෙන්නේ. පොතේ වාක්‍යයක් ඇතුලේ ඉන්නවා උපකාරක ක්‍රියාපද. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක් ඇතුලේ උපකාරක ක්‍රියාපදයක් ඉන්නවා. හැබැයි විශේෂත්වය තමයි simple present tense එකේ simple past tense එකේ තව ඊළඟට ඉන්න තියෙන tense එකේ අපිට උපකාරක ක්‍රියාපද වාක්‍ය ඇතුලේ නැහැ. ඒකෙන් එයාලා දෙන්නට විතරක් අපිට මතක තියාගෙන ඉන්න වෙනවා එතන පාවිච්චි කරන උපකාරක ක්‍රියාපද. ඒ උපකාරක ක්‍රියාපද හේවත් helping verbs තමයි අපිට උදව් කරන්නේ වාක්‍යයක ප්‍රශ්නේ හදන්න නැතාර්ථය හදන්න නැතාර්ථ ප්‍රශ්නාර්ථය හදන්න. ඔන්න හරි සරලයි ඔයාලා දන්නවා මේක. හැබැයි සමහර කට්ටිය මේක හැම එකකම දාන්න බෑ. simple present tense වලට විතරයි. වාක්‍ය ඇතුලේ උපකාරක ක්‍රියාපදයන් ඉස්සරහට බලන්න වීඩියෝ එක තියෙනවා සර්ගේ ප්‍රශ්න හතර විදිහට. පොතේ simple present tense වල අපි ගන්නේ do එකයි does එක. හරි සරලයි. do එකයි does එක. එතකොට අපි ගත්තොත් එහෙම ඔන්න දැන් මතක් කරගන්නකො s දැම්මා කියන්නේ ඒක වචනයකටනේ අපි s දැම්ම speaks දැම්මේ. බහු වචනයකත් එක්කනේ අපි මොනවාද speak කියලා දැම්මේ subject එකනේ මේකත් ඒකම තමයි. මෙන්න මේ කතෘ ඒක වචන නම් එක්කෙනෙක් නම් ඇත්තටම ගත්තොත් මෙයා එක්කෙනෙක් කීයක්. සරලයි. අයි එක බහු වචනය ඉංග්‍රීසි. මේ දේ කියන්නේ ගොඩක් කියලා වන්න හොයන්න පුළුවන්. ඒ කියන්නේ එකක නුඹලා ආවේ. එහෙනම් හරි සරල දේ තමයි බහු වචනයි නම් අපි ප්‍රශ්න හදන්නේ do නැත්නම් එහෙම. එහෙනම් do ගන්න. ඒක වචනයි ඊ කියන්නේ ඒක වචනයි. එහෙනම් මෙතන ගන්නවා does he හැබැයි උද දෙයක් මතක තියාගන්න පොඩි දෙයක් මතක තියාගන්න ඕවා දැනගන්න ඕනේ. මේ does දාපු ගමන් මේ s එක නැති වෙන්න ඕනේ. එහෙනම් speaks නෙවෙයි මෙතෙන් එන්නේ speak. does දාපු ඉන්න මේ s එක මෙතෙන් දැවිලා තියෙනවා. එහෙනම් does he speak English? ඔහු ඉංග්‍රීසි කතා කරනවද? ඔන්න. නැතාර්ථය හදන්න දැන් හරිම ලේසි. he එතනම තියෙනවා subject එක එතනම තිබ්බා. තුන හතරක් කියමු ඊට පස්සේ. he මෙන්න මේ does එකනේ අපි ගන්නවා ඒක වචනේ ඉන්න මෙතෙන්ට does එක කියනවා. ඒකටම not එක දානවා. does not. නැත්නම් he does not අපිට කෙටි කරන්න පුළුවන් මොකද doesn't සමහර තැන්වලදී අපි ස්ට්‍රෙස් කරනවා doesn't දානවා. නෙමෙයි. දැන් doesn't කියමුකෝ අපි doesn't. එහෙනම් he does not නැත්නම් doesn't ඒ s එක නැති වෙන්න ඕනේ මේකේ speaks කියන එකේ speak English. හරි සරලයි.
ඊළඟට බලමු අපි නැතාර්ථ ප්‍රශ්නාර්ථය. අපි පුතේ ක්‍රම දෙකක් තියෙනවා. මේ ක්‍රමයට ගත්තොත් does විතරයි ගන්න පුළුවන්. does he not වෙන්න ඕනේ. හැබැයි හොඳම ක්‍රමය තමයි especially when we speak English we use negative questions form. negative question form. එහෙනම් මතක තියාගන්න doesn't එක ගමු. මුලට අපි doesn't he this එක නෑ speak English. උඩ දෙයක්. හැබැයි ප්‍රශ්නාර්ථය දාන්න ඕනේ. මම මෙතන දාන්න ප්‍රශ්න මෙතන ප්‍රශ්නාර්ථය තියෙනවා ලියනකොට කතා කරනකොට කරන්නේ. එහෙනම් ඔන්න බලන්නකො he speaks English. ඔහු ඉංග්‍රීසි කතා කරනවා. ඔහු ඉංග්‍රීසි කතා කරනවාද? ඒක වචනේ හින්දා does ගත්තා. does he හැබැයි මේක s එක නැති වෙන්න ඕනි. does he speak English verb එක s එක නැති වෙනවා. නැතාන්තේ not එක එකතු කරනවා. නිකන් he not සමහරකට he not is speaking. හරිද? helping verb එකට එකතු වෙන්න ඕනි. එහෙනම් he does not. ඒක වචනේ හින්දා නැත්තම් doesn't. he doesn't speak English s එක නැහැ. ඇයි s එක නැත්තේ? doesn't දාන්න හින්දා. ඊළඟට නැතාන්ත ප්‍රශ්නාර්ථය doesn't he speak English? කවුරු හරි එක්කෙනෙක් අහයි sir does not දාන්න පුළුවන් ඉස්සරහට does not eat බෑ does not දාන්න බෑ does not gain බෑ does විතරක් ගෙනාවේ does he not speak English වෙන්න ඕනේ. ඒක කතා කරලා තියලා මේ අන්කෝම පාවිච්චි කරන්නේ. එහෙනම් doesn't ගන්න. එහෙනම් අපි she ගමු. she speaks English. does she speak English? මේ she එක අරගෙන she doesn't speak English. doesn't she speak English? mother ගමු උයනවා බත් කියලා. mother cooks rice. does mother cook rice? mother doesn't cook rice. doesn't mother cook rice? father reads newspapers ගමු. father reads newspapers. යථාර්ථේ ඒක වචනයෙන් තාත්තා. does father read newspapers? father doesn't read newspapers. doesn't father read newspapers? right? someone goes to school කියමු. someone goes to school. does someone go to school? someone doesn't go to school. doesn't someone go to school? හරිම සරලයි රිද්මේ ආවද? බහුවචන. බහුවචනය නම් මේ දේ කියන්නේ බහුවචනයි. කතන්දර ඕනේ නැහැ පුතේ. do එක දාන්න. do they අය මේ මොනවත් ඕනේ මේක එහෙමම ලියන්න මේක ලියනවා සිම්පල් අපිට. do they speak English? කිසි වෙනසක් වෙන්නේ නැහැ තියෙනවා. do they speak English? ඔන්න ප්‍රශ්න. ඒකම ඔයාලට මේ උඩ කිව්වා වගේ දෙක මුලට ගත්තා නැතාත් ප්‍රශ්නයක් වුණොත් තමයි helping verb එක මුල පැත්තට එන්නේ. මම මේක ප්‍රශ්න දෙකක් මේ ප්‍රශ්නාර්ථ දෙකක් තියෙනවා. නැතාත් ප්‍රශ්න නැතාත් ප්‍රශ්න නේ. හරිද? ඒ වගේ මේකේ නෑ they do not කෙටි කරන්න පුළුවන් ඔයාලට මොකක් කියලාද? don't කියනවා. අතන doesn't උනා වගේ මේක don't කියනවා. they don't speak English. They don't speak English. අන්න නැතාත් ප්‍රශ්නාර්ථය මේ ක්‍රමයෙන් ගන්න කතා කරනකොට ගන්න විශේෂයෙන්ම don't එක වලට ගන්න. don't they speak English? don't they speak English? ඔච්චර. බහුවචන. people ගම people speak English. do people speak English? people don't speak English. don't people speak English? teachers go to school. teachers go to school. do teachers go to school? teachers don't go to school. don't teachers go to school? ඊළඟට අපි ගමුකෝ boys play cricket. do boys play cricket? boys don't play cricket. don't boys play cricket? අපි you ගමු. you බහුවචනයි. you drink water. do you drink water? you don't drink water. don't you drink water? I bahuvacana. I help my mother. do I help my mother? I don't help my mother. don't I help my mother? Like that we can make questions, negative and negative questions. Okay, you have to understand these things because when you speak English, when you write something in English, you have to write these type of sentences. Okay, එහෙනම් පුතේ ඔයාලා දන්නවා simple present tense වල ප්‍රශ්න හදන්න do does ගන්නවා. do ගන්න අපි බහුවචනත් එක්ක subject බහුවචන වුණොත් subject ඒක වචන නම් අපි does ගන්නවා. හරි, spoken English වලදී බලමු මේක spoken එකේදී කරන්නේ practice කරන එක විතරයි. මේක කියලා දුන්නාට. හරි, ඊට පස්සේ
ප්‍රශ්නාර්ථයේ ඩැස් එක මුලට ගන්නවා ඩු එක මුලට එනවා නැතාත්තේදී ඩු එකට හරි ඩැස් එක හරි නොට් එක දෙනවා ඒකේ කෙටි ක්‍රමයේ ඉස්සරහට ගෙන්න දීර්ඝ ක්‍රමයේ ගෙන්න ඕන නම් ඒකේ හෙල්පින් verb එක විතරක් ගෙන්න නොට් එක එතන තියෙනවා ඔන්න ඔකයි නැතාත්තේ ප්‍රශ්නාර්ථේ නැතාත්තේ ප්‍රශ්නාර්ථ යනවා යනවාද යන්නේ යන්නේ නැද්ද කනවා කනවාද කන්නේ කන්නේ නැද්ද ඔච්චරයි ඔතනින් යන්න නෑ අපි එන අපේ ඊළඟට යන තාමත් වැදගත් එකක් කොහොමද අපි simple present tense වල frequency adverb පාවිච්චි කරන්නේ අපි කොහොමද බලමු frequency adverb පාවිච්චි කරන්නේ හරි පුතේ ඊටාමත්ම වැදගත් කොටසක් simple present tense වල දැනගත යුතුම කොටසක් තමයි දැන් යන්නේ ඔයාලා දැන් දන්නවා පාවිච්චි කරන්නේ ඇයි වාක්‍යයක් හදන්නේ කොහොමද ප්‍රශ්නයක් නැතාත් ප්‍රශ්නාර්ථයක් හදන්නේ කොහොමද දැන් පුතේ දැනගන්න ඕනේ ඊළඟ ස්ටෙප් එක තමයි ඔයාලා කොහොමද simple present tense වලදී පාවිච්චි කරන adverbs again අපි කතා කරනකොට especially when we speak English or when we write something in English we have to use these type of adverbs okay and but when native speakers speak English they use this type of adverbs in simple present tense වලදී පාවිච්චි කරනවා එතකොට අපි දැනගන්න හරියම ලස්සන adverb set එකක් තියෙනවා ඉස්සරහම මම මෙතන පොඩ්ඩක් කියලා ඉන්නවා simple present tense වලදී අපිට වාක්‍ය අගට දාලා හරි මුලට දාන්න පුළුවන් කතා කරනකොට ප්‍රශ්නයක් නෑ අගට දාලා කතා කරන්න ඕනේ adverbs ටිකක් බලමු මෙන්න simple present tense අපි හැමදාම වෙන වැඩක් නේ කියන්නේ simple present tense වල every day කියන්නේ හැමදාම every week කියන්නේ හැම සතියෙම s එක දාන්න නෑ හේතුව every එක්ක එන්න ඕනේ ඒක වචනයක් ඊළඟට every month කියන්නේ හැම මාසෙම every year කියන්නේ හැම අවුරුද්දෙම daily කියන්නේ දිනපතා weekly කියන්නේ සතිපතා monthly කියන්නේ මාසික annually කියන්නේ වාර්ෂික once a week කියන්නේ සතියකට වරක් twice a week කියන්නේ සතියකට දෙවරක් ඕක ඔය වගේ adverbs පුතේ දාන්න පුළුවන් වාක්‍ය අගට උදාහරණ වශයෙන් අපි ගමු මෙහෙම එක උදාහරණයක් I speak English දැන් සර් එන්නේ I speak English නේ මම ඉංග්‍රීසි කතා කරනවා මම හැමදාම ඉංග්‍රීසි කතා කරනවා I speak English every day හරි ලස්සනයි ඔන්න adverb එකක් I speak English every day මම ඉංග්‍රීසි කතා කරනවා දිනපතා I speak English daily හරි daily මම සතියකට සැරයක් තමයි පන්ති යන්නේ ඒකින්ද මම කියනවා I speak English once a week බලන්න පාවිච්චි කරන විදිහ මම ඉංග්‍රීසි කතා කරනවා සතියකට වරක් පන්ති යනකොට විතරයි කතා කරන්නේ කවදාවත් කතා කරන්නේ නැහැ නොවිලෙන් පාවිච්චි කරන්නේ එතකොට තමයි හදන්නේ එහෙනම් I speak English every day I speak English every week I speak English every month I speak English every year I speak English daily I speak English weekly I speak English monthly I speak English annually I speak English once a week I speak English twice a week like that we can add some frequency adverb these frequency adverb at the end of the sentence මට ඒකටත් වඩා ලස්සන දෙයක් කියලා දෙන්න ඕන මොකද්ද මේ adverbs එකේ මේ frequency adverbs හරිම ලස්සනයි ඔය ටික අරගෙන මතක තියාගන්න මේ frequency adverbs ටික මොකක්ද හැම වෙලේම මේව දාන simple present tense එක විතරයි සමහර වෙලාවට එක තැනක දෙක විතරයි present continuous එකක් දෙනවා නැත්නම් simple present tense එක තමයි බොහෝ විටම පාවිච්චි කරන්නේ always සිංහල තේරුම ගන්න හැම වෙලේම usually නැත්නම් normally සාමාන්‍යයෙන් often ගන්න මේ British English වල often කියනවා ඒ වුණාට අපි often කියමු ට එක શબ્ද නොකර මේක ස්ලීප් කරමු often අපි උදාත්තෙන්ද යටතොලේ often sometime නෙවෙයි sometimes සමහර අවස්ථාවන් වලදී often කියන්නේ නිතර sometimes කියන්නේ සමහර විට නෙවෙයි සමහර අවස්ථාවන් වලදී sometime කියලා එකක් තියෙනවා මෙතන sometimes එකට ඊළඟට occasion කියන්නේ ඉඳලා හිටනවා seldom නැත්නම් rarely කලාතුරකින් never කවදාවත් නැහැ once again always හැම වෙලේම usually නැත්නම් normally සාමාන්‍යයෙන් often නිතර sometimes සමහර අවස්ථාවන් වලදී occasionally ඉඳහිට seldom නැත්නම් rarely කලාතුරකින් never කවදාවත් නැහැ we use these 7 frequency adverbs with simple present tense but you have to keep in mind you have to use them between subject and verb these frequency adverb we use at the end of the sentence but these
frequency adverbs can be used between subject and verb. කතා කරනකොට කට්ටිය එක දැන් වලට දාලා කතා කරනවා. හැබැයි ලියනකොට හරියට ලියනවා නම් පුතේ මේක subject එකයි verb එකයි මැදට ඉන්නවා. වාක්‍යයේ subject එකයි verb එකයි මැදට තමයි අපි ගෙනල්ලා දාන්නේ මේ frequency adverb. Simple present tense. මොනවද? එහෙනම් මම හැම වෙලේම ඉංග්‍රීසි කතා කරනවා. හරි ලස්සනයි. I always speak English. I always speak English. I always help my mother. I always watch television. I always watch Tamil films. ඊළඟට I usually මම සාමාන්‍ය ඉංග්‍රීසි කතා කරනවා. I normally speak English. I usually speak English. I usually go there. I usually bathe in the evening. අන්න බලන්න usually සාමාන්‍ය. ඊළඟට I often මම නිතර I often speak English. මම නිතර ඉංග්‍රීසි කතා කරනවා. I often help my mother. I often read newspapers. And lessons. I sometimes නෙමෙයි පුතේ sometimes මම සමහර අවස්ථාවන් වලදී ඉංග්‍රීසි කතා කරනවා. I sometimes go there. I sometimes visit my grandparents. කොච්චර ලස්සනයි. ඊළඟට I occasionally මම ඉඳලා හිටලා I occasionally speak English. මම ඉඳ හිට ඉංග්‍රීසි කතා කරනවා. I occasionally. ඊළඟට මම කලාතුරකින් තමයි අපස් ඉංග්‍රීසි කතා කරන්නේ කලාතුරකින්. කොහොමද කාලයකට මම ඉංග්‍රීසි කතා කලාතුරකින් තමයි. I seldom speak English. නැත්නම් I rarely speak English. මම කවදාවත් ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. I never speak English. I'm හරි ලස්සනයි පුතේ. මේ frequency adverb උදාහරණ simple present tense එක හැබැයි මේ adverb you have to keep in mind you have to use these frequency adverb between subject and verb. Don't use them at the end of the sentence. Okay, don't say I speak English always. That is wrong. Okay, you can say instead of that I always speak English. Okay, please put these frequency adverb between subject and එහෙනම් අතට බලන්න පුතේ රිවයින්ඩ් කර බලන්න. right. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. මොන පුතේ බලන්න තාමත්ම වැදගත් ලෙසන එකක් කතා කරනකොට තමයි ගොඩක්ම ඕනි වෙන්නේ. අපිට simple present tense එකේ කොහොමද tag section එකක් tag එකක් එල්ලෙනවා. බලන්න හරි ලස්සන tag එකක් එල්ලෙන්නේ. අපිට මෙතනදී දැනගන්න ඕනේ helping verb එක ගැන දැනගන්න ඕනේ. මම ඔයාලට කිව්වා ප්‍රශ්න හදන්න ගත්තේ do එකයි does එකයිනේ. ඒ වගේම එකේ නැතාර්ථ ලියන විදිය do not don't කියලා කියන්න පුළුවන් කෙටි ක්‍රමයෙන් දැනගන්න ඕනේ. does not කියනකොට doesn't කියලා ඇදෙනවා. ඔන්න දැන් සර්ට දැන් අහගන්න ඕනේ ඔයා ඉංග්‍රීසි කතා කරනවා නේද කියලා. නේද කියලා අහගන්න ඕනේ. ඔයා බත් කනවා නේද? ඔයා පොත් කියවනවා නේද? ඔයා මට උදව් කරනවා නේද? නේද අහනවා නේද? අන්න ඔහොම වගේ නේද නැත්තම් නෑ නේද? simple present tense වලින් tag එක හදන විදිය හැම tense එකකම ඇද්දේ. simple present tense වලින් tag එක හදන විදිය තමයි දැන් කියන්නේ. ඔන්න පොතේ බලන්න ඉස්සරවම ඔයා ඉංග්‍රීසි කතා කරනවා you speak English නේ. අපි you බහුවචනයි you speak English. ඔයා ඉංග්‍රීසි කතා කරන්නේ නෑ කියන්නේ කොහොමද? you don't speak English. එහෙමනේ කිව්වේ. කියලා දුන්නේ එහෙමනේ. ඔයා ඉංග්‍රීසි කතා කරනවා you speak English. ඔයා ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ you don't speak English. දැන් මට ඉස්සරෝනේ කියලා අහන්න ඕනේ. ඔයා ඉංග්‍රීසි කතා කරනවා නේද? simple present tense වලින් on tag එකේ ලියන්න ඉඳලා මේ වාක්‍යය එහෙමම ලියන්න. you speak English. ඔයා ඉංග්‍රීසි කතා කරනවා කියලා එහෙමම ලියන්න. හරිද? ඊළඟට කරන්නේ අනිවාර්යයෙන්ම කමා එකක් දාන්න ලියනකොට කතා කරනකොට කියන්න එපා. හරි? you speak English. මෙන්න දැන් තියෙන්නේ පුතේ මේ වාක්‍ය යථාර්ථයෙන්ද නැතාර්ථයෙන්ද? you speak English කියනකොට යථාර්ථයෙන් නේද තියෙන්නේ. එහෙනම් අපි tag එක එල්ලෙන්න ඕනේ. යථාර්ථයෙන් තිබ්බොත් tag එක එල්ලෙන්න ඕනේ. දැන් මේ විදිය යථාර්ථයෙන් තිබ්බොත් tag එක එල්ලෙන්න ඕනේ නැතාර්ථයෙන්. නැතාර්ථයෙන් තිබ්බොත් tag එක එල්ලෙන්න ඕනේ යථාර්ථයෙන්. එහෙනම් මෙතන දැන් තියෙන්නේ යථාර්ථයෙන්නේ you speak English. අපි දැන් tag එකේ ගන්නවා youth එක්ක do නේ. මෙතන ගන්නවා don't. ඔන්න don't ගත්තා. youth එක්ක ගන්න අපි do නේ. අපි ගන්නවා මෙතන යථාර්ථ තියෙන හින්දා අපි නැතාර්ථයෙන් ගත්තා you
speak English don't they මේ pronoun එක අකට ගෙනියනවා don't you ඕම මේකට තමයි ප්‍රශ්නාර්ථය දාන they මේකට තමයි tag එක කියලා කියන්නේ. එහෙනම් ඔයා ඉංග්‍රීසි කතා කරනවා නේද? You speak English don't you? You speak English don't you? ඔයා පාසල් යනවා නේද? You go to school don't you? ඔයා බත් කනවා නේද? You eat rice don't you? අන්න ඔච්චරයි. දැන් මෙතන මට කියා ගන්න ඕන ඔයා ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ නේද කියලා. නෑ කියන එකට මෙතනින් කියවෙන්නේ ඒක එහෙමම කියනවා. You don't speak English. උඩිපොඩි දේවල් අපේ ටෙන්ස් එකට අදාළව ඉගෙන ගන්න ඕන. ඉංග්‍රීසි. දැන් මොකක්ද ටැග් එක එල්ලන්න ලෑස්ති. කමාවක් දැම්මා. දැන් මුතේ මෙතන තිබ්බේ අතාර්ථයෙන් ඉඳලා මෙතෙන්ට ගෙනියන්නේ නැතාර්ථෙනේ. දැන් මෙතන තියෙන්නේ නැතාර්ථය. ටැග් එක යන්න ඕනේ අතාර්ථයෙන්. don't කරනවා ටැග් එක නැතාර්ථ වෙන්නේ do කියන්නේ. do නේ don't උනේ. do මේ pronoun එක අකට ගෙනියන්නේ do you. අන්න නැතාර්ථයෙන් තිබ්බොත් ටැග් එක එන්නේ නැතාර්ථ. නැතාර්ථ මෙතෙන්ට යන්නේ යථාර්ථය. හරි සමහරයි. එහෙනම් you don't speak English do you? ඔයා ඉංග්‍රීසි කතා කර මේකෙන් තේරුම ගන්න. ඔයා ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. මේකේ තේරුම නේද ටික? නේද? මේකේ තේරුම නේද? ඔව් අපි කියමුකෝ ඇය ගීත ගායනවා නේද? She sings sing songs beautifully ලස්සනට ඇය ලස්සනට ගීත ගායනවා නේද කියලා. මේක යථාර්ථනේ. අපිට ඇඟ ගෙල්ලන්නේ නැතාපි. හැබැයි she ඒක වචන. එක්කනේ කිව්ලා අපි doesn't දාන්නේ. doesn't pronoun එක she නේ. she doesn't she. one tag එක. නලෝ tag actions වලදී දාන මතක් කරගෙන යන්න. doesn't she. ඊළඟට ඇය ලස්සනට ගීත ගායන්නේ නැහැ නේද? she doesn't sing sings නෙමෙයි තෝරන්නේ sing songs beautifully හරි ඔන්න tag එක ගෙල්ලන්න බෑ. දැන් මෙතන තියෙන්නේ නැතාර්ථයෙන් doesn't කියලා. එහෙනම් අපි tag එක ගෙනියන්න ඕනේ නැතාර්ථයෙන්. මෙතන නැතාර්ථ නම් මෙතන නැතාර්ථයෙන් does she. අම්මා බත් උයනවා නේද? mother cooks rice doesn't කියලා දාලා අපි දාන්නකො doesn't mother කියන්නේ pronoun එක doesn't she. තාත්තා පත්තර කියවන්නේ නැහැ නේද? father doesn't read newspapers does he. ඔය වගේ අපිට tag හදා ගන්න ඕනේ. හොඳට බලන්නකො tag එක හදන විදිහ. හරිම සරලයි. දැන් නිකන් එකක් මම තව එකක් කියන්න. මෙහෙම. they help you. ඉතල හදන්න. they බහුවචනයි. ඇතාර්ථය. they help you do the. they help කියන්නේ ඇතාර්ථනේ. tag එකේ ඉන්න ඕනේ එතකොට ඇතාර්ථය. do the. හරි. do the. they don't help you. එකේ tag එක කොහොමද? they don't help you. ඔවුන් ඔබට උදව් කරන්නේ නැහැ නේද? do the. ඒ don't එක do වෙනවා. ඕක හොඳට මතක ගන්න. ඕකටයි අපි කියන්නේ tag frictions කියලා. අපි යමු ඊළඟ කොටසට. ඕන පුතේ ඊළඟ කාරණේ ඉතාමත්ම වැදගත් කොටසක්. කොහොමද අපි ඇත්තටම අපිට ප්‍රශ්න අහන්න වෙනවනේ කතා කරද්දී ලියද්දී අපිට සමහර වෙලාවට ප්‍රශ්න හදන්න වෙනවා. එතකොට මේ WH question word එක කියන්නේ මොකක්ද? මම මේක පාඩමක් වශයෙන් ඔයාලට කරන්න. දැනට මම සරලව කියලා දෙන්න කොහොමද ඒක වෙන්නේ කියලා. කොහොමද මේ tense එකට simple present tense එකට ඒක සම්බන්ධ කරගන්නේ. ඒකයි මට දැන් ඔයාලට කියලා දෙන්න ඕනේ. ඔයාලා දන්නවා W මෙතන මම තුනක් කියලා තියෙන්නේ. මොනවද කියන්න what කියනවා, what කියලා શબ્ද කරනවා. where කියන්නේ කොහෙද? how කියන්නේ කොහොමද? why කියන්නේ ඇයි, how many කියන්නේ කීයද? ඒ වගේ ගොඩක් තියෙනවා. මම දැන් තුනක් දීලා තියෙන්නේ what මොනවද? where කොහෙද and how කොහොමද කියලා. දැන් මුදේ අපි simple present tense නේ ඉන්නේ. කොහොමද ඇත්තටම WH එකක් හදන්නේ? හරිම සරලයි. අපි දැනගෙන ඉන්න ඕනේ වෙන මොනවද මේ ප්‍රශ්න හදන්නත් දැනගෙන ඉන්න ඕනේ. දැන් අපි දන්නවා ප්‍රශ්නයක් හදන්න simple present tense වල. ඔන්න දැන් මට අහන්න ඕනේ ඔයා කොහෙද ජීවත් වෙන්නේ කියලා. step 3කට තමයි අපි මේක හදන්නේ. මම කියලා දෙන්න ඊට පස්සේ එක step එකකට මහතලා ගන්න. step 3. එක තමයි මේකේ යථාර්ථ වාක්‍ය ඉදන් මේ WH එක අයින් කරනවා. ඔන්න බලන්න. ඔයා කොහෙද ජීවත් වෙන්නේ කියන එකේ හිතන්නකො යථාර්ථ වාක්‍ය මේ කොහෙද කියලා ඔයා ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ඔයා ජීවත් වෙනවා. අපි simple present tense වල කියනවා නම් ඔයා ජීවත් වෙනවා කියන්නේ you live.
ඔන්න දැන් හරි. එතකොට එකපාරටම where you live වැරදි. අපි මේක දෙවනි ස්ටෙප් එකේදී ප්‍රශ්නෙට පෙරලින්න. දැන් අපි දන්නවා simple present tense වල ප්‍රශ්න හදන විදිය. මොකක්ද දාලා do එකයි does එකයි දාලා. එහෙනම් මේකත් එක්ක එන්නේ youth එක්ක එන්නේ do you live නේ. do you live අපි දෙක තුනක් හදනකොට හරියට ඕන ප්‍රශ්නයක්. දැන් කරන්න තියෙන වෙන මොනවත් නෙවෙයි මේ කොහෙද කියන එකට අදාළ WH එක ඉස්සරහට දාන්න තියෙන්නේ. එහෙනම් මොකක්ද දාන්නේ කොහෙද කියන්නේ? where. Where do you live? Where do you live? ඔන්න පුතේ බලන්න simple present tense වල ප්‍රශ්නේ. අපි දැනගන්න ඕනේ කවදාවත් එකපාරටම WH එක දාලා යථාර්ථ වාක්‍ය කියන්නේ මට කියා ගන්න ඕනේ මෙච්චරයි. අපි ප්‍රධාන වාක්‍යයේ ප්‍රශ්නේ පෙරලලා තමයි ප්‍රධාන වාක්‍යයේ ෆික්ෂන් එකට පෙරලලා තමයි WH එක දාන්නේ. හරි යථාර්ථයෙන් තියෙද්දි WH එක දාන්න බෑ. සිම්පල් present tense වල අපි දන්නවා do එකයි does එකයි. තව එකක් තමයි ඔවුන් කොහෙද වැඩ කරන්නේ? ඔවුන් කොහෙද වැඩ කරන්නේ? ඉස්සරෝ ස්ටෙප් තුනයි. 1 2 3 ඉස්සරෝ යථාර්ථ වාක්‍යය. මොකක්ද යථා ඔවුන් වැඩ කරනවා කොහෙද කියන එක අයින් කරන්න. කොහෙද කියන්නේ? එයානේ කියන්නේ. ඔය එහෙනම් ඔවුන් වැඩ කරනවා they work. ඔවුන් වැඩ කරනවා. ඊළඟට දෙවනි ස්ටෙප් එකේදී WH එක දාන්න දෙයක් නැහැ. ඒක ප්‍රශ්නෙට පෙරලා. මොකක්ද? ඔවුන් කියන්නේ බහුවචනයි. එහෙනම් අපි දානවා do they work. ඔවුන් වැඩ කරනවද කියලා දාගත්තා. අන්න දැන් දාන්න WH එක කොහෙද ඔවුන් වැඩ කරන්නේ? where එක දැම්මා. ඉතුරු වාක්‍ය දෙනවා where do they work. ඔයාලට මොනවද තේරුනේ? වෙන මොනවත් නෙමෙයි පුතේ තේරෙන්න ඕනේ. ප්‍රධාන වාක්‍යයේ ප්‍රශ්නේ හදලා තමයි අපි WH ඉස්සරහ දාන්නේ. නිකන් where they work කිව්වොත් where do they work simple present tense කියලා ගන්න. බලමු ඒක වචනේ. ඇය මොනවද උගන්වන්නේ? ඇය කොහේ හරි වැඩ කරන කෙනෙක් වෙන්නද? ඇය මොනවද උගන්වන්නේ කියලා අහන්න. ඉස්සරවම මේ මොනවද කියන එක අයින් කරලා ඇය උගන්වන්නේ ඇය උගන්වනවා. ඇය උගන්වනවා කියලා කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? she teach them. නෑ වැරදි. teach කිව්වොත් ඔයාලා අමතක කරලා වෙන්නේ. teachers වෙන්නේ. I see එක වචනයි. එහෙනම් අපි ප්‍රශ්නය හදන්නේ කොහොමද? මේකේ do නෙවෙයි දාන්නේ. do she නෙවෙයි. ඒක වචනයි does. does she ප්‍රශ්නෙට බලන්න. does she teach? does she teach? ප්‍රශ්න. දැන් දාන්න අන්න මොනවද කියන්නේ what එක දානවා. what කියලා කියනවා. what does she teach? ඇය මොනවද උගන්වන්නේ? කොච්චර ලස්සනද? අපි දැන් එකපාරම ඔයා කොහෙද ජීවත් වෙන්නේ? where do you live? where you live නෙමෙයි. ඔවුන් කොහෙද වැඩ කරන්නේ? where do they work? I mean මේ කටපාඩම් කරන්න ඕනේ නැහැ. නීතිය උගන්වන්න. ඊළඟට ඇය මොනවද උගන්වන්නේ? what does she teach? she teaches. does she teach? what does she teach? තාත්තා කොහෙද වැඩ කරන්නේ? ඔයාගේ තාත්තා කොහෙද වැඩ කරන්නේ? where does your father work? ඔයාගේ අම්මා මොනවද උයන්නේ උදේට? what does your mother cook in the morning? ඔයාගේ සහෝදරිය කොහෙද ඉගෙන ගන්නේ? where does your sister study? අන්න කොච්චර ලස්සනද? හරිම ලස්සනයි. ස්ටෙප් තුනයි මේ. අදාර්ථ හේතුවා මේ WH එකයි කරලා දෙවෙනි එක ප්‍රශ්නාර්ථයට පෙරළුවා. ඊට පස්සේ මොකද දාන්නේ? WH එක දැම්මා. නැතාර්ථෙත් එහෙම තමයි. ඇයි ඔයා බත් කන්නේ නැත්තේ? ඇයි ඔන්න මම සිංහල වාක්‍යය දෙනවා. ඇයි ඔයා බත් කන්නේ නැත්තේ? බත් කන්නේ නැත්තේ. කන්නේ නැත්තේ. ඇයි කියන්නේ අපි මෙතනින් දානවා. ඇයි කියන්නේ අපි කියන්නේ why නේ. ඇයි? why කියන්නේ ඇයි? හේතුවක් ගන්නකොට. ඇයි ඔයා බත් කන්නේ නැත්තේ කියලා ඉංග්‍රීසියෙන් අහනවා. ඉස්සරෝම අපි WH එක අයින් කරමු. ඇයි? ඇයි? අයින් කරා. ඔයා බත් කන්නේ නැත්තේ. ඔයා බත් කන්නේ නැහැ කියලා හිතන්න. ඔයා බත් කන්නේ නැහැ. you බහුවචනයි. you don't මම කියන්නේ හතර විදිහේ බලන්න නැවත කිව්වේ. you don't eat rice. දැන් මෙතන why you don't eat rice දැන් මේක ප්‍රශ්නෙට පෙරලා ගන්න. දැන් මේක ප්‍රශ්නෙට පෙරලාන්න අපි මේකේ මොකද පුතේ ගන්න ඕනේ? මේක දැන් simple present tense එකේ නැතාර්ථය. එහෙනම් නැතාර්ථ ප්‍රශ්නාර්ථේ don't you eat rice? ඔයා කන්නේ නැද්ද බත්? ඔයා බත් කන්නේ නැද්ද? දැන් දාන්න WH එක why හැම එකම ඕනේ නැත්නම් ඒකයි why don't you eat rice? ඇයි ඔයා බත් කන්නේ නැත්තේ? හරි ලස්සන. why don't you eat rice?
Why don't you help me? Why don't you help your mother? Why don't you understand? Why don't you go there? Why doesn't Why doesn't your father read newspapers? Why doesn't she help you? Why doesn't she teach English? English Why doesn't he come to school? ඔහු පාසල් එන්නේ නැත්තේ විතර යථාර්ථය ප්‍රශ්නාර්ථය. අපිම ලස්සනයි පොතේ හරියට හදන්න ස්පෝකන් ඉංග්‍රීසි එකේදී බලමු අපි එහෙමම අදාගෙන යන්නේ දැන් මේ ඔක්කොම කියලා දෙන්න යන්නේ. හරි අපි යමු ඊළඟ කොටසට අවසාන කොටසට. හරි පුතේ අපි අවසාන එක සයව ගන්නවා කිව්වේ ස්ටේටිව් වර්බ්ස්. ඇත්තටම මේක පාඩමක් වශයෙන් සර්ට කරන්න ඕනේ. හැබැයි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල දැනගැනීමේ පාසුව දක්වා මම ඔයාලට කියලා දෙනවා. තව එකක් තියෙනවා පැසිව් වොයිස් එකක් නම් කරන්න. සමාවෙන්න කියන්නේ පැසිව් වොයිස් උත් කරන්න කියලා තියෙනවා. ස්ටේටිව් වර්බ්ස්. ස්ටේටිව් වර්බ් එකක් කියන්නේ මොකක්ද කියලා මම පොඩ්ඩක් ඔයාලට කියන්නම්. මේක අපි කන්ටිනියස් එකේදී පාවිච්චි කරන්න බෑ. ඒක අපිට අයිතියක් නැගවෙන එකක් වෙන්න පුළුවන් පොසිෂන් එක. එක්ක සමහර වෙලාවට අපේ මානසික තත්ත්වයක්. දැන් අපි ගත්තොත් එහෙම නෝ කියන්නේ understand කියන්නේ ඒ අපේ මනසත් එක්ක යන එක. හරි forget කියන්නේ මනසත් එක්ක යන එක. emotion එක අපේ හැඟීමක් වෙන්න පුළුවන්. හරි ඊළඟට sense එක 5 senses තියෙන්නේ. කනට ඇහෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, කටට ටේස්ට් එක රසය දැනෙනවා, සමට ෆීල් එක. ඒ වගේ sense එකක් වෙන්න පුළුවන්. ඒවා අපි සරලවම කියන්න පුතේ හරිම සරලව. මෙවුවා අපි continuous එක දාගන්න නැහැ. present continuous එක. I am wanting you. මට ඔයාව ඕන කරමින් ඉන්නවා කියන්නේ. ඒව යොදා ගන්න වෙන්නේ අපිට simple present tense එක. උදාහරණයක් වශයෙන් මට පොතක් ඕනි. I want a book. අන්න ඒව දානවා අපි simple present tense. I am wanting a book කියන්නේ. හරි. ඊළඟට මට මේ ඔවුන්ව අවශ්‍යයි කියන I am needing them කිව්වොත් වැරදි. I need them. මට ඔවුන් අවශ්‍යයි. I need them to finish this work. I need them. හරි. I am needing කියන්නේ ඕන් දැන් මේ පාඩම මට ඔත්තට තේරෙමින් තියෙන්නේ. I am understanding this lesson. එහෙම කියන්නේ I understand this lesson. Simple present tense කතා කරන්නේ මේ ඔක්කොම stative verbs. මම ඒවා list එකත් එක්ක ඔයාලට කියන්න I understand this. Understand this lesson. මට මේ පාඩම තේරෙමින් තියෙනවා කියන්නේ එහෙම බැරි වෙලාවක් කියන්න එපා. I am understanding this lesson කියන්නේ I understand. present continuous කියන්නේ am is එකයි ing මේ වෙලාවෙ වෙමින් තියෙන එක යන්නේ. හරි. ඊළඟට මම ඔයාව දන්නවා කියනකොට I am knowing you. එහෙම කියන්නේ I know you. හැම එකම කතා කරන්නේ simple present tense. I know you. හරි. අපි මේ දේ දැනගන්න ඕනේ. එහෙනම් අපි දැන් දන්නවා stative verbs කියන්නේ මොකක්ද කියලා මම මේක පාඩමක් වශයෙන් ඔයාලට කරන්න. එහෙනම් අපි ඊළඟ කොටසට